නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සංඛප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීරා විනයන්තු චන්දන්ති. සදහවත් පින්වත්නි, අද දේශනාවට පාදක කරගන්න යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ එන සලායතන වර්ගයේ පුන්නෝවාද සූත්‍ර දේශනාව. පින්වත් පුන්න මහරහතන් වහන්සේට රහත් වෙන්න පෙර රහත් වීම සඳහා බුදුරණවහන්සේ දුන්නු කමඨහන ගැනයි අද අපි කතා වෙන්න සූදානම් වෙන්නේ. ඊට පෙර ඉහත සඳහන් කළ ගාථා පාඨය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සංඛප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමය, කැමැත්ත කියලා කියන්නේ සංකල්පයකට කරන ඇලීමක්, හිතේ සිතුවිල්ලකට කරන ඇලීමක්. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ කැමැත්ත කියන්නේ, ආසාව කියන්නේ විචිත්‍ර දෙයක් නෙමෙයි. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ විචිත්‍ර දේවල් ඒ විදියටම ඒ වගේ පාඩුවේ තියෙනවා. අතෙත්ත ධීරා විනයන්තු ඡන්දං. ඉතින් නුවණැත්තෝ හැමතිස්සෙම මේ කැමැත්ත අතහැරලා දානවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඔබ හිතන්න, ඔබ ලස්සන මලක් දකිනවා. මලේ ලස්සන මලේ පාඩුවේම තියෙනවා. මල විචිත්‍ර වෙන්න පුළුවන්. හැබැයි මලට ආසා කිරීම විචිත්‍ර දෙයක් නෙමෙයි. මලට ආසා කිරීම තමන්ගේ සිතුවිල්ල, හිත ඇති කරගන්න සංස්කරණයක්, සංකල්පයක්. ඒකයි දේශනා කළේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ඉතින් මෙන්න මේ කාරණාව දැඩිව හිතේ තබාගෙන අපි ඉදිරියට ශ්‍රවණය කරමු. ඔන්න බුදුරණවහන්සේ දේශනා මේ සූත්‍ර දේශනාව මෙන්න මේ විදිහට පටන් ගන්නවා. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ සාවත්ති නුවර ජේතවනාරාමේ අනේපිඩු මහ සිටුතුමා විසින් පූජා කරන ලද ඒ ආරණ්‍යයේ, ඒ මහා විශාල ප්‍රාසාදයක් වගේ තිබ්බ ආරාමේ වැඩ වසනවා. මෙන්න මේ කාලේ පුන්න ස්වාමීන් වහන්සේ සවස් සමයේ බුදුරණවහන්සේ හැමදාම හවසට භාවනා කරලා 4ට 5ට විතර භාවනාවෙන් අවදි වෙනවා. ඉතින් කියන්නේ සමාපත්තියට සමවැදිලා හිටලා 4ට 5 කියන්නේ සාමාන්‍ය හවස යාමේ භාවනාවෙන් නැගිටිනවා. නැගිටට පස්සේ බුදුරණවහන්සේ යම් තැනකද එතනට එළඹිලා බුදුරණවහන්සේට වන්දනා කරලා එක පැත්තකින් වාඩි වෙනවා. දැන් එක පැත්තකින් ඉන්න මේ පුන්න ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේට මෙන්න මේ විදියට සැලකරනවා. කොහොමද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම භාග්‍යතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා හුදකලා වෙලා ගණයාගෙන් වෙන් වෙලා, ඒ කියන්නේ භික්ෂු ස්වාමීන් වහන්සේලාගෙනුත් වෙන් වෙලා ගිහිල්ලා අප්‍රමාදී වෙලා, ඒ කියන්නේ බොහොම වීරිය අරබලා කෙලෙස් තවන වීරියෙන් ඇතුව වාසය කරන්නේ වේද? ඒ කියන්නේ කෙලෙස් තවන වීරිය කියන්නේ මෙතන ඇති වෙන ආසාව එතන විනාශ කරලා දාන්න වීරිය උපදවාගෙන අරබන ලද වීරියක් ඇති කරගෙන වාසය කරන්න කැමති භාග්‍යතුන් වහන්සේ මට එබඳු සංක්ෂේප අවවාදයකින් මට අවවාද කරනසේක්වා කියලා ආරාධනා කරනවා. දැන් මේ පුන්න ස්වාමීන් වහන්සේට හිතලා තියෙන දැන් පැවිදි වෙලා දැන් අවුරුදු ගාණක් තාම රහත් වෙලා නැහැ. මේක හරියන වැඩක් නෙමෙයි. හරියන් කාලකන්ණි බවක් දැනෙනවා. ඉතින් බුදුරණවහන්සේ ගාවට ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන් හුදකලා වෙන්න හිතලා තියෙන්නේ. සංඝයාගෙනුත් අයින් වෙලා යන්න හිතලා තියෙන්නේ. මට දැන් අප්‍රමාදී වෙන්න ඕනේ. මේ හිටියා වගේ නෙමෙයි. මට කෙලෙස් තවන වීරිය අරබන්න ඌමනා වෙලා තියෙන්නේ දැන්. අනේ බුදුරණවහන්සේ මට අනුකම්පා කරලා බොහොම කෙටියෙන් අවවාද කරන්න, මෙන්න මේක මුදුන්පත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් කියලා. කියන්නේ රහත් වෙන්න පුළුවන් කමටහනක් දෙන්න කියලා ආරාධනා කරනවා.
අන්න එතකොට බුදුරණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. පුන්න එසේ වීනම් අසන්න මනාකොට මෙනෙහි කරන්න මම කියන්නම් කියලා. එතකොට පුන්න ස්වාමීන් වහන්සේත් එසේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඔන්න දැන් බුදුරණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරන්න පටන් ගන්නවා. පුන්නය මෙන්න මේ ඇහි දැනීමකින්ම දත යුතු ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ ප්‍රිය ස්වරූප ඇති ආසාව මේ කෙලෙස් රජස් අවසන සුළු හිත ඇලෙන බැදෙන රූපයෝ තියෙනවා. ඉතින් යම් භික්ෂුවක් මෙන්න මේ රූප ගැන සතුටු වෙනවද? මේක ගැන සතුටු වෙවි වදන් කියනවද? ඒ වගේම මෙන්න මේක තුල හිත බැස ගන්නවද? මෙන්න මේට සතුටු වන්නා වූ හොඳයි හොඳයි කියන්නා වූ මේට බැසගෙන සිටින්නා වූ ඔහුට ආශාව උපදී කියනවා. පුන්න ආශාව හට ගැනීමෙන් දුකම හට ගැනීමයි මේකට ආශාව හට ගැනීම කියන්නේ දුක්ඛයාගේම පහළ වීමයි කියලා මම ඔබට කියමි කියලා බුදුරණසේ දේශනා කරනවා. දැන් හොඳට තේරුම් ගන්න බලන්න. මෙන්න මේ රූප කියන ස්වභාවයන් මේ පෙනෙන ස්වභාවය මේ රූප කවදාවත් ඇස තිබ්බ පළියට අත්දකින්නත් බෑ. රූප තිබ්බ පළියට අත්දකින්නත් බෑ. ඇහැයි රූපය එකතු වෙලා ඒකට අවධානයක් ගිහිල්ලා Tamanට දැනීමක් ඇති වෙන්න ඕන. දැනීමක් නිසායි රූප ගැන රූප Taman හිත අඳුරගන්නේ. ඒතර දැනුන් නැත්තම් රූප ගැන පැනවීමක් නැහැ. සමහරවිට ඔබ යමක් කතා කර ඉද්දී ඔබ ඉස්සරහින් කෙනෙක් ගියත් ඔබ දන්නේ නැහැ. හේතුව අවධානය තිබෙන්නේ නැති හින්දා. ඒතර රූප විතරක් තිබ්බ පළියට වැඩක් වෙන්නේ නැහැ. පෙනෙන බවට ඇස විතරක් තිබ්බ පළියට වැඩක් වෙන්නේත් නැහැ. ඒකට අවධානයක් යෙදිලා ඇති වෙන දැනීමක් හට ගන්න ඕනේ. එනම් මේකයි කිව්වේ චක්කු විඤ්ඤාය රූපා කියලා. එහි දැනීමකින් දත යුතු රූප තියෙන්නේ. මොන වගේද? ඉෂ්ටයි, කාන්තයි, පිය ස්වරූපයි, හිත ඇලෙනවා, බැදෙනවා, කෙලෙස් අවුස්සනවා දකිද්දී. මෙන්න මේ විදිහේ රූප තියෙනවා. මේවා දකිද්දී, මේවා පෙනෙද්දී තං වේ බික්ඛු අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා දේශනා කරනවා. මේ යම් කෙනෙක් මේක අභිනන්දති, මේක ගැන සතුටු වෙනවා නම්. ඒ කියන්නේ උදාහරණයක් අපි ගමු මෙන්න මේ විදිහට. දැන් පිරිමි කෙනෙක් ලස්සන ගෑනු කෙනෙක්ව දකිනවා. කොහොම ගෑනු කෙනෙක් ලස්සන පිරිමි කෙනෙක්ව දකිනවා. මෙන්න දකින්නවත් එක්කම බුදුරණසේ දේශනා කරන්නේ කොහොමද? දැන් මෙයා මේ ඇසේ දැනීමකින් තමයි දත යුත්තේ. දැන් හදිස්සියවත් වෙන අවධානයක් හිටියනම් ඒව පේන්නේ නැහැ. එතන හිටියත්. මේ ඇසේ දැනීමකින් දත යුතු ලස්සන වන රූපයක් තියෙනවා. අන්න ඒක දැක්කට පස්සේ එයා මේක පිළිගන්නවා නම් සතුටින්. ඒ කියන්නේ මේක හරි ලස්සන යෑනු කෙනෙක්, හරි ලස්සන කොල්ලෙක්, හරි ලස්සන කෙල්ලෙක් කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? අභිවදති. ඒක ගැන තව වදන් කියන පටන් ගන්නවා. හිත ඇතුලේ පුංචි කියවීමක් සිතුවිලි දෙක තුනක් ඇති වෙන පටන් ගන්නවා. මෙයා හරි ලස්සනයි, මෙයාගේ මෙහෙමයි, මූණ මෙහෙමයි, හරි හැඩයි, අරකයි මේකයි හිතෙන්න පටන් ගන්නවා. අභිවදති. අන්න එතකොට මොකද සිද්ධ වෙන්නේ? අජ්ජෝසාය තිට්ඨති. හිත මේකේ පැස ගන්නවා. අරමුණේ. මේකේ අරමුණත් එක්ක හිත ගහගෙන යනවා. ලෝකෙම අමතක වෙලා දැන් ඒක විතරයි මතක ඔළුවේ තියෙන්නේ. ඒක කියන අජ්ජෝසාය තිට්ඨති. අන්න එතකොට දේශනා කරනවා තසතං අභිනන්දතු අභිවදතු අජ්ජෝසාය තිට්ඨතු උපජ්ජති නන්දි. මෙන්න මේ විදිහට යම් කෙනෙක් මේක සතුටින් පිළිගන්නවා නම්, මේක ගැන ಗುಣ කියනවා නම්, මේකේ හිත බැස ගන්නවා නම් අන්න යාට ආසාව උපදිනවායි කියලා. එතකොට මොකද ඇති වෙන්නේ? ආසාව. එක්ක ඔයත් එක කතා කරන්න ආස හිතෙනවා, අල්ලන්න ආස හිතෙනවා, මේ විදිහට ආසාව උපදිනවා. එතෙන් දේශනා කරනවා නන්දි සමුදයෝ දුක්ඛ සමුදයෝ පුන්නෝති වදාමි කියලා. පුන්න ආසාවේ හට ගැනීම කියන්නේ දුකේම හට ගැනීමයි පුන්න කියලා මම ඔබට කියමි කියනවා. මොකද ආසාවක් හටගත්තු තැන මම ඔබට කලින් අවවාද කරලා තියෙනවා. ආසාවක් කියන්නේ මිත්‍ර වේශයෙන් ආපු හතුරෙක් කියලා. මොකද ආසාවක් හැමතිස්සෙම මේ මොහොතේ හිතට දුකක් දීලා අනාගත සැපයක් පෙන්නනවා. අනාගත සැපයක් පෙන්නලා මේ මොහොතේ හිතට දුකක් දෙනවා. ඒකයි ආසාවේ ස්වභාවය. ඒකයි බුදුරණසේ දේශනා කරේ මොන යුතුයකම මොන වගකීමුණත් ආසාවක් ඇති වෙනවා නම් තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ
පුබ්බයන්නුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා. මේ දුකේ හට ගැනීම නම් වූ ආසාව මහණෙනි ප්‍රහාණය කළ යුතුයමයි කියලා විනාශ කළ යුතුයමයි කියලා මට පෙර නොඇසු විරු විදියේ ඇසක් පහළුණා කියනවා. මෙච්චර කාලයක් හිතුවේ ආසාවත් එක්ක ගැතන් ගියා. හිතට ඒ වෙහෙස කර භාවය දුන්නා. ඒකට උත්සුක වුණා ඒක ලබා ගන්න. හැබැයි දැන් මට පෙර නොඇසු විරු විදියේ ඇසක් පහළ වෙලා තියෙනවා. මේ ආසාව කියන්නේ වංචනික ධර්මයක් කියලා. මේක ප්‍රහාණය කළ යුතු මේ ආසාව ඇති වෙන තැනම ඒ තප්පරෙම මේ ආසාව විනාශ කරලා දාන සුදුසු දෙයක් කියලා මට පෙර නොඇසු විරු විදියේ ඇසක් පහළුණා කියනවා. ඥානයක් පහළුණා කියනවා. ප්‍රඥාවක් පහළුණා කියනවා. විද්‍යාවක් පහළුණා කියනවා. ආලෝකයක් පහළුණා කියනවා. ඉතින් මෙන්න මේ විදිහටම එතකොට මේ ආසාවේ ස්වභාවය Tamanට සපක් පෙන්නලා දුකක් දෙන එක නම් බුදුරණසේ දේශනා කරනවා මේ ආසාවේ හට ගැනීමම දුකේ හට ගැනීමයි කියලා. දැන් බලන්න මෙයාට ඉහත කිව්ව විදිහට අර කාන්තාව හෝ පිරිමියාව දකිද්දී ආසාවක් හට ගන්නවා නම් ඒකේ හිත බැස ගන්නවා නම් සිද්ධ වෙන්නේ මොකද්ද? දුක තමයි හටගන්නේ. මොකද දැන් මෙයත් එක්ක කතා කරන්න තිබ්බනම් කියලා අනාගතේ ලබන සැපයක් පෙන්නලා දැන් දුකක් හිතට පීඩාවක් ඇති කරනවා. මෙයාව වැළඳ ගන්න තිබ්බනම් කියලා හිතලා අනාගතේ තියෙන සැපයක් පෙන්නලා මේ මොහොතේ හිතට දුකක් ඇති කරනවා. ඒ වගේම මේ දැන් උදාහරණයක් සමහරක් විට මෙයාව විවාහ කරගන්න තියෙනවා නම් කියලා හිතුනොත් අන්න අනාගතේ තියෙන සැපක් පෙන්නලා මේ මොහොතේ උත්සුක භාවයක් වෙහෙසක් ආතතියක් හිතට ඇති කරලා දෙනවා. ඒ වගේම වෙයා වෙන කෙනෙක් එක්ක ඊට වඩා හොඳින් කතා කරනවා ළඟින් ඇසුර පවත්වනවා දකිද්දි ආයේ හිතට දුකක් ඇති කරලා දෙනවා. සමහරක් විට යත් එක තමන්ට එදා කතා කරගන්න බැරුව ගියොත් අඳුර ගන්න බැරුව ගියොත් ආයේ එකෙන් දුකක් ජනිත වෙනවා. මෙන්න මේක තමයි ආසාවේ ස්වභාවය. එතකොට මේ ආසාව කියන්නේ වංචනික ධර්මයක් කියලා අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි. අපි කොච්චර එක අපිට ඉබේ ලැබුණත් ආකස්මික ලෙස ලැබුණත් අපි දක්ෂ වෙන්න ඕනේ ඒක ඉබේ ලැබුණත් ඒක දීර්ඝ ආදීනව කන්දරාවක් කියලා තේරුම් ගන්න. ආසාවේ ස්වභාවයම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වල ස්වභාවයම වෙනස් වීම. ඔබේ අම්මගෙන් තාත්තගෙන් අහලා බලන්න පුළුවන්, ආච්චිගෙන් සීයාගෙන් අහලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පෞල් ජීවිතවල ඉඳලා සම්බන්ධකම් වල ඉඳලා පාවිච්චි කරන බඩු භාණ්ඩ දක්වාම වෙනස් වීම ස්වභාව කරගෙන තියෙන්නේ. කැඩී බිදී යාම ස්වභාව කරගෙන තියෙන්නේ. දුක උපදවලා දීම ස්වභාවය කරගෙන තියෙන්නේ. වාහනයක් ගත්තත් එහෙමයි. ගෙවල් දොරවල් ගත්තත් එහෙමයි. මේවා ආරක්ෂා කරන්න ඕනේ, හොරුන්ගෙන් බේර ගන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ, ඒවට සල්ලි හොයන්න ඕනේ, ඒකට රස්සාවල් කරන්න ඕනේ, රස්සාව කරන්න ඉගෙන ගන්න ඕනේ. වැඩ කන්දරාවයි. හැබැයි මේ සියල්ල අතහැරලා දාලා ගහක් මුල වාසය කරන කෙනාට කිසි එකක් නැහැ. දැන් පුන්නහාමුදුරුවෝ හදන්නේ ඒ වැඩේට. ආරාමේ ඉන්නත් බෑ තවදුරටත් ඔක්කොම දමලා ගහලා මං යනවා කැලේට කියලා බුදුරජාණන් කිල්ලනවා මට අප්‍රමාදී වෙන්න කමටහනක් දෙන්න කියලා. බුදුරජාණන් දේශනා කරනවා පුන්න මේ ඇහි දැනීමකින් දත යුතු යම්තාක් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප ඇති හිත ඇලෙන්න බැඳෙන කෙලෙස් අවුස්සන සුළු රූප තියනවාද? මෙන්න රූප ගැන කවුරු හරි මේක පිළිගන්නවා නම් සතුටින් මේකට සතුටු වෙනවා නම් මේක ගැන ಗುಣ කියනවා නම් හිත මේකේ බැස ගන්න පටන් ගන්නවා. යම් කෙනෙක් මේක ගැන සතුටු වෙවි ಗುಣ කියා බැස ගන්නවා නම් අන්න ආසාවේ හැට උපදිනවා. ආසාව හට ගන්නවා. ආසාවේ හට ගැනීම කියන්නේම දුකේ හට ගැනීමයි කියනවා. අන්න ඔය විදිහටම ආයි පුන්න ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා සන්තිකෝ පුන්න සෝත විඤ්ඤය සද්දා ඉෂ්ඨා කන්තා මනාපා පිය රූපා කාමුපසංහිතා රජනීය. මෙන්න මේ කනේ දැනීමකින්ම සෝත විඥානයකින්ම කනයි සද්දය එකතු වෙලා එකට අවධානය යොමු වීමක් තුලම ඇති වෙන දැන සිටීමක් විදියටම අරමුණු වෙන ශබ්ද තියෙනවා. මේව සමහර කෙනා හරි ඉෂ්ටයි, හරිම කාන්තයි, මනාපයි, හිත ඇල්ලෙනවා, බැදෙනවා. කෙලිස් අවුස්සනවා. සමහරක් විට පුංචි දරුවෙක්ගේ සද්දයක් වෙන්න පුළුවන්. සමහරකට ආස කරන ගායකයෙක්ගේ ගායිකාවකගේ සද්දයක් වෙන්න පුළුවන්. ඔබ ආදරය කරන කෙනෙක්ගේ කටහඬක් වෙන්න පුළුවන්. මෙන්න මේකයි ශබ්දයේ ස්වභාවයත්. හිත ඇලෙනවා, බැදෙනවා, කෙලෙස් අවුස්සනවා. එක වෙන් වෙන්න හිතෙන්නේ, එකත් එක නිමග්න වෙලා යන්න හිතෙනවා. හැමදේම අමතක කරනවා. හැබැයි බුදුරණසේ දේශනා කරන්නේ
සද්දේ යම් කෙනෙක් මේක ගැන සතුටු වෙනවා නම් සද්ද ගැන ಗುಣ කියනවා නම් අනේ හරිම මිහිරි හිමියාගේ සද්දේ හරි හුරතල් හිතෙනවා අරකයි මේකයි කියලා. හිතේ ඒකේ බැස ගන්න පටන් ගන්නවා. ඒ ශබ්දයත් එක්ක ගහගෙන යන පටන් ගන්නවා. ලෝක යථාර්ථය විද්‍යාව අමතක වෙන්න පටන් ගන්නවා. මම ඇත්ත වශයෙන් තියෙන සද්දයක් මම අත්දකින්නවා. මමයි එයයි ලෝකයයි මමයි කියලා ලෝකේ ප්‍රෝග්‍රෑමින් එකට අහු වෙලා යන පටන් ගන්නවා. යථාර්ථය අමතක වෙනවා. ප්‍රඥාව දාසත්වයටපත් වෙනවා. වෙඩි වැදිච්ච ඌරෙක් වගේ යක්ෂාවේශයෙන් නටන්නෙක් වගේ ලෝක සත්වයා මේ ශබ්ද රූප ශබ්ද එක ගහගෙන යන පටන් ගන්නවා. මේක තමයි යථාර්ථය. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා යම් කෙනෙක් මේක ගැන සතුටු වෙනවා නම් ಗುಣ කියනවා නම් මේකේ හිත බැස ගන්නවා නම් එයාට ආසාව උපදිනවායි කියනවා. එක්කෝ ඒ සද්ද ලබා ගන්න උත්සාහ වෙනවා. එක්කෝ ඒ ශබ්ද දිගටම තියාගන්න උත්සුක වෙනවා. එක්කෝ දිගට පවත්වා ගන්න උත්සුක වෙනවා. එක්කෝ ඒකෙන් වෙන් වෙන්න නරක සද්දයක් නැකින් වෙන් වෙන්න ආස කරනවා. මේක තමයි ආසාවේ ස්වභාවය. බුදුරජාණන් දේශනා කරනවා ආසාව කියන්නේම දුකේ හට ගැනීමයි කියලා. ඒ සද්දේ මිනිස්සෙක්ගේ කියලා හිතනකො ඒ සද්දේ තියෙන කෙනාව එක කතා කරන්න හිතුණත් අනාගත ලබන සපක් හින්දා මේ මොහොතේ උත්සුක වීම පීඩාවක් ආතතියක් ඇති වෙන්නේ මේ තප්පරේ. එයත් එක කතා කර ඉන්න අවස්ථාවක වෙන කෙනෙක් ඇවිල්ලා මැදින් බාධා කරොත් එතනත් දුකක් ඇති වෙන්නේ. දුක ඇති වෙන්නේ මොකක් හින්දාද? කතා කර ඉන්න ආස කරපු හින්දා. ඒකෝ තම අකමැති සද්දයක් නම් අකමැති කෙනෙක් එක්ක කතා කරන අවස්ථාවක නම් එකෙන් වෙන් වෙන්න හැමතිස්සෙම ආසයි. එතකොට පීඩාවක් වෙහෙසක් ඇති වෙන්නේ ඇයි? වෙන් වෙන ආසින්ද. වෙන් වෙන්න ඕනේ කියලා අදහසක් නැත්තම් පීඩාවක් නැහැ. එතකොට කරන්න තියෙන්නේ මේ තප්පරයට 100%ක් අවදිමත් වෙන එක. ඉතුරු වෙන්නේ යට. එතනම ආසාව විනාශ කරන එක. ඉතින් මේ ආසාව කියන්නේම දුකේ හට ගැනීමයි කියලා බුදුරජාණන්සේ පැහැදිලි කරනවා. නැවත වතාවක් දේශනා කරනවා පුන්න නාසයේ ඇති වෙන දැනීමකින්ම දත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප ඇති හිත ඇලෙන බැදෙන කෙලෙස් අවුස්සන ගඳ සුවඳවල් තියෙනවා. සමහරක් පර්ෆියුම්ස් වර්ග තියෙනවා. ඒවා ආග්‍රහණය වෙද්දී සමහරකට රාගය විශ්වෙනවා. සමහරුන්ට ආදරය ඇති වෙනවා. සමහරුන්ට අප්‍රසන්න හිතෙනවා. මේ විදිහේ අමුතු විදිහේ සුවඳ විලුන් වර්ග තියෙනවා. මේවා ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය ස්වරූපයි හිත ඇලෙනවා බැදෙන සමහර කලකට මිනිසුන්ගේ මිනිස් ගදටත් මිනිස්සු ආස කරනවා. හැබැයි මෙහෙම ආස වෙද්දී මේක දැනගන්න ඉතින් මොකද සිද්ධ වෙන්නේ? හිත මේක පිළිගන්නවා සතුටින්. අනේ මෙයාගේ සුවත. සතුටින් පිළිගන්නවත් එක්කම හිත එක ගැන ಗುಣ කියන පටන් ගන්නවා. හරිම සුවදයි. හරිම ලස්සනයි මෙහෙමයි කියලා. කෑමක් ගැනත් එහෙමයි. එහෙම කියද්දි ලෝකෙම අමතක වෙලා ජීවිතයේ යථාර්ථය අමතක වෙලා තමන් මෙන්න මේ විදිහේ කයක් දරාගෙන කුණු කයක් දරාගෙන මරණය තමන්ගේ ඥාතියා කරගෙන තමන්ගේ අවසානය කරගෙන වාසය කරන මට මම කියන කතාව ඒක සම්පූර්ණ අමතක වෙලා ගිහිල්ලා ඒකත් එක්ක හිත ගහගෙන යනවා ඇදිලා යනවා නිමග්න වෙනවා කිදා බහිනවා ඒ හරමුනේ වැස ගන්නවා. ඉතින් යම් කෙනෙක් මේ ගද සුවඳට ආස කරනවා නම් ඒක ಗುಣ කියනවා නම් ඒක හිත බැස ගන්නවා නම් අන්න යාට ගද සුවඳ කෙරෙහි ආසාව උපදිනවා. ගද සුවඳට ආස කිරීමම දුකේ හට ගැනීමයි කියලා මම ඔබට කියනවා. එතනමයි දුක හටගන්නේ. එතකොට ඔබ හිතන ඇති එහෙනම් කොහොමද ජීවත් වෙන්නේ කියලා මේවට ආස කරන්නේ නැත්තම්. ඉතින් ඒකම තමයි බුදුරජාණන් දේශනා කරේ. භව නිරෝධෝ නිබ්බානං කියලා. බුදුරජාණන් ධර්ම දේශනා කරන්නේ පැවැත්මේ නැවැත්මට. ලෝකේ යන්න නෙමෙයි. ලෝකයේත් එක්ක ගිහිලා රස්සාවල් කළා ළමයි හදලා ලෝකෙට සේවයක් කරන්න නෙමෙයි. බුදුරජාණන් ධර්ම දේශනා කරේ භවයේ පවතින භවයේ නැවැත්මට. තමන්ට ලෝකෙන් විසංයුක්ත වෙලා වාසය කරන්න. ලෝකෙන් වෙන් වෙන්න. පාරායනයට යන්න. පාරායනය කියන්නේ ලෝකෙන් එතර වෙලා යන්න. ඒ වගේම
දිවෙන් දත යුතු දිවේ දැනීමකින්ම දත යුතු හිත ඇලෙන බැඳෙන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප ඇති කෙලෙස් අවසන සුළු රසයන් තියෙනවා. මේ රසයන් දැනෙද්දී අපි ඒක සතුටින් පිළිගන්නවා. ඒක ගැන ಗುಣ කියනවා අද කෑම ගැන හරිම රසයි. මේක තව ටිකක් කන්න ඕනේ. හෙටත් හදා ගන්න ඕනේ. එච්චර ඕනේ පුංචි පුංචි සිතුවිලි උනත් වෙන්න පුළුවන්. හරිම රහයි. හොඳට තව ටිකක් හපන්න ඕනේ මොන හරි කියලා. හරි වේවා. එහෙම හිතනවා කියද්දි මොකද වෙන්නේ? ඒ රසයත් එක්ක හිත බැස ගන්න පටන් ගන්නවා. හිතේ බැස ගැනීම කියන්නේම ආසාව. ආසාව උපදිනවා එහෙම කෙනාට. ආසාව කියන්නේම දුකේ හට ගැනීම. මොකද ඒ රසය ආය හදාගෙන බැරුව ගියොත් දුක හිතෙනවා. ආය හිතත් කන්න තිබ්බනම් කියලා මතක් වෙදී උත්සුක වීමක් මානසික ආතතියක් ඇති වෙනවා. ඒ වගේම ඒ රස කකයිදී කවුරු හරි එක විසික් කරොත් හරි එකට පයින් ගහුවොත් හරි මොන හරි වෙලා අතක් වැදුනොත් ඒත් කේන්ති යනවා කියලා. ඇයි ආස කරපු හින්දා. ඒ මොහොතේ දැනීමට හිත තියලා කන්න තියෙන දේ කෑවනම් ඒකට ආස කරේ නැත්තම් කගේ අතින් හරි එක බිදුනත් බිම වැටුනත් තමයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකත් එහෙම දැන සිටීමක් විතරයි. ඒ වගේම කයේ දැනීමකින් දත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප ඇති හිත ඇදලෙන්න බැදෙන කෙලිස් අවුස්සන සුළු පහසවල් තියෙනවා. කවුරු හරි තමන්ව අල්ලද්දී හරි සනීපයි. අපි ඒකට ආස කරනවා. මේ ලෝකේ හැදිලා තියෙන්නේ සංසාර ගමන නිර්මාණය වෙලා තියෙන්නේ මේවට ආස කරන්න. ඒක තමයි මේකේ යථාර්ථය. මේකේ වැරද්දක් තියනවා කියලා නෙමෙයි කියන්නේ. මේවත් එක්ක හබාගෙන යද්දී සිද්ධ වෙන්නේ මේ ලෝකෙන් එතර වෙන්න තියෙන මාර්ගය වැහිලා යනවා. මේවත් එක්ක ඇදිලා ගිහිල්ලා කුසල අකුසල සංස්කාර සිද්ධ කරගෙන තව සංසාර ගමනම දිග්ගස ගන්නවා. සංසාර ගමන කියන්නේ බිහිසුණු තැනක්. අද මනුස්ස ලෝකයේ එළියට හෙට මනුස්ස ලෝකයට යන්න පුළුවන් වෙන්නේ 100%කටත් වඩා අඩු ප්‍රතිශතයකට. හරිම භයංකාර බිහිසුණු ගෝර කටුක ස්වභාවය ඇති තැනක් තමයි ජීවිතය කියන්නේ, පැවැත්ම කියලා කියන්නේ. ඔබ අද මෙහෙම ඉන්නවා. කෙනෙක් ඔබේ අත කකුලක් හප්පගෙන චප්ප කරගෙන යයිද කියලා ඔබ දන්නේ නැහැ. දැකලා නැත්තම් කකුලක් කැඩිච්ච මිනිහෙක් හිම දැකලා තියෙනවා නම් ඔබ දැකලා ඇති. කකුල නිකන් උස්සද්දී කකුලේ කැඩිච්ච කෑල්ල වැනෙනවා නිකන්. රෙදි කෑල්ලක් වැනෙනවා වගේ. මේ කය කියලා කියන්නේ බිත්තර කට්ටක් වගේ. බිත්තර කටේ ස්වභාවය ඕන වෙලාවක පුපුරලා කුඩු වෙලා විසුණු වෙලා යන්න පුළුවන්. ඒ වගේම ජීවිතයත් කියන්නේ ඕනම වෙලාවක විසිරිලා චප්ප වෙලා නැත්තටම නැති වෙලා යන්න පුළුවන් දෙයක්. තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ කය දිහා දකිද්දි මතක් කරගන්න මේ වනාහි බිත්තර කට්ටක් වගේ කියලා. බිත්තරයක් වගේ කියලා. කොයි වෙලාවෙ හරි චප්ප වෙලා යන්න පුළුවන්. ලස්සනට තියන් හිටියට. මේ මොහොතේ තමන්ගේ ඇගේ හැම හිතින් ගලවලා බලන්න කොච්චර අප්‍රසන්න පිළිකුල් ස්වභාවයක් තියෙන දෙයක්ද. මේ මම කියලා, මගේ මූණ කියලා, මගේ කටහඬ කියලා කොච්චර ගත්තත් අන්තිමට අර මහා අප්‍රසන්න කුණු කරෝල ගද වැහෙන බඩලාවට පැලුවත් කුණු ගද විසිරෙන නිකන් යාන්ත්‍රණයක සකස් කිරීමක් විතරයි. බුදුරණසේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. අචිරං වතයන් කායෝ පඨවින් අදි සෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං කියලා. මෙන්න මේ කය බොහෝ කල නොපවතින දෙයක්. අචිරං වතයන් කායෝ පඨවින් අදි සෙස්සති නොබෝ කලකින්ම පොළොවට පස් වෙලා යනවා. චුද්ධෝ අපේත විඥානෝ මේකේ දැනීම නැති වෙලා ගිය ගමන් නිරත්තංව කලින්ගරං පොළවේ දමලා ගහපු ලෑලි කැල්ලක් වගේ පොළොවටම පස් වෙලා යනවා මේක. මලමිණියක් එම දිහා දකිද්දි මතක් කරගන්න අචිරං වතයන් කායෝ කියලා. පොළොවට දිරාගේ දර කැබල්ලක් වගේ පස් වෙලා යනවා කියලා. ඒක තරුණ කාලේ වෙන්නත් පුළුවන්, කුඩා කාලේ වෙන්නත් පුළුවන්, වයසට ගිහිලා වෙන්නත් පුළුවන්, මේ දැන් වෙන්නත් පුළුවන්. ඔබට කොච්චරවත් මෙහෙම ධර්මය අහදි හිතෙන්න පුළුවන්.
නෑ නෑ මේ කතාව ඇත්ත තමයි වුණාට මං ජීවත් වෙන්න එපානේ ලෝකේ වැඩ තියෙනවනේ රස්සාවල් තියෙනවනේ ඉගෙන ගන්න තියෙනවනේ. ඉතින් දෙයනේ බුදුරණන්සේ ඕකම තමයි අතාරින්න කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒකමයි කියන්නේ. හෙට අතාරින්න අනිත් අතාරින්න මේ මොහොතේ දමල ගහන්න කියලා කියන්නේ. ඒකමයි බුද්ධ භාෂිත ඒකමයි දේශනාව ඒකමයි මෙච්චර අවධාරණය කරන්න හදන්නේ. කොච්චර බණ 100ක් ඇහුවොත් වැඩක් නැහැ. ඒක මේ මොහොත අතාරින්න බැරි නම් හැම දේශනාවකම කියන්නේ අතාරින්න කියලා. බුදුරණන්සේ කලහ විවාද සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් මගේ ධර්මයේ තෝරගන්න ඕන නම් අධර්මයෙන් මෙන්න මෙහෙම විදිහට හික්මෙන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක් නම් ඒක ඒකාන්තයෙන් විරාගයේ පිණිස අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නයි මම දේශනා කළේ. මම දේශනා කරපු දෙයක් නම් ඒක ඒකාන්තයෙන්ම විරාගයේ පිණිස නොඇලීම පිණිසයි දේශනා කළේ. ඒ වගේම මම දේශනා කරපු දෙයක් නම් ඒක ඒකාන්තයෙන්ම මේ පැවැත්මේ නැවැත්මක් දකින්නයි දේශනා කළේ. හැබැයි යම් දේශනාවක් පැවැත්ම ප්‍රාර්ථනා කරනවා නම් මේක ගැන සතුටු කරනවා නම් මේකත් එක්ක ඇදිලා යන්න උල්පන්දම් දෙනවා නම් අන්න ඒ දේශනාව තථාගතයන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි කියලා හික්මෙන්නයි කියනවා. තථාගතයන් වහන්සේගේ දේශනාව හැමතිස්සෙම ඉලක්ක උනේ පැවැත්මේ නැවැත්මක් දකින්න. ඒක දේශනා කරේ භව නිරෝධෝ නිබ්බානං කියලා. ඒක නියම විදිහට අත්දකින්න අර පුන්න ස්වාමීන් වහන්සේට වගේ අපිටත් සිද්ධ වෙනවා. හැමදේම දමලා ගහලා ගහක් මුලට වෙලා හිතෙන් ඇති කරගත්තු සමාධියක් උපදවාගෙන පින්ඩපාතයක් ගිහිල්ලා එක වෙලක් වලදගෙන වාසය කරන්න. අපිට බැරි නෑ. පුළුවන් අදටත්. ශ්‍රී සද්ධර්මයේ ඒකාන්තේ මකාලිකයි. එදා වගේම අදත් අද වගේම හෙටත් එක විදියටම පුරුදු කරන්න පුළුවන්. එක විදියටම ප්‍රතිඵල ලබන්නත් පුළුවන්. එකම ප්‍රශ්නේ තියෙන්නේ අපි ආරම්භයක් ගන්න නැති එක. ඉස්සරහට අඩියක් තියන්න නැති එක. පූර්වාදර්ශයක් නැති එක. යම් දවසක සීක පිරිස විදිහට ඔබට පූර්වාදර්ශයක් ගන්න පුළුවන් වුණොත් සමස්ත සමාජයක්, සමස්ත රටක්, සමස්ත ලෝකයක් වෙනස් වෙවි. අඛණ්ඩ ධර්මද්වීපයක් නිර්මාණය වෙයි. දුක නැති කරන මාර්ගය තාමත් විවෘතයි. ඒ අමා නදිය තාම ගලනවා. ඔබ ඇහෙනව නැහෙනව වගේ ඉන්නවා. අපිට කරන්න බෑ කියලා. එහෙනම් අපිට කරන්න පුළුවන්. කවුද බෑ කියන්නේ? ඒකට ආරම්භයක් ගන්න නැති කයි ප්‍රශ්නේ. ආරම්භයක් ගත්තත් අපිට කරන්න පුළුවන්. හොඳම උදාහරණේ ගිය රුක්ක මූලගත භවන වැඩසටහන. කවුද හිතන්නේ ගහක් මුල අපිට නිදා ගන්න පුළුවන්, ඒ වාසය කරන්න පුළුවන්, ඒ දවස ගත කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි දවසක් හිටියට පස්සේ තේරෙන්න පුළුවන් කියලා. මොකද මනුස්සයාගේ ස්වභාවයෙන්ම හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව. හැම සත්වෙක් මෙහෙමයි ලෝකේ. අපිට අවශ්‍ය වෙන්නේ බැස ගන්න විතරයි. බැසගත්තට පස්සේ අපේ හිත හැඩ ගැහෙන ඕන දෙයකට. හිතන්නකෝ Taman දන්නේ නැති තැනකට කියලා දැම්මයි කියලා. හිරේකට කියලා දැම්මත් දවසයි දෙකයි තුනයි අමුතු විෂාදයක් වගේ තියෙන්නේ. දවස් දෙකක් තුනක් යද්දී ඒකට හැඩ ගැහෙනවා මනස. ඒකේ ජීවත් වෙන්න. ඒක තමයි ස්වභාවය. ඒතර මෙන්න මේ පහසවල් ගැනත් එහෙමයි. යම් තාක් ආසාවක් මේක සතුටින් පිළිගන්නවා නම් කගේරේ පහසක් ලැබෙද්දී හිතන්නකොන්න ඔබ කොහේ හරි යදින්න කවුරු හරි තමන් ආදරෙන් අල්ලලා යනවා කියලා. අන්න එතකොට ඒකට ආසාවක් ඇති වෙනවා නම් මේක ගැන නැවත නැවත හිතෙනවා නම් ඊළඟට මේකේ හිත බැස ගන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා එක්ක මතක් වෙන්න පටන් ගන්නවා. ඒක වෙන කෙනෙක් මතක් වෙන්න පටන් ගන්නවා. ඒක දැන් AC එකක් වගේ නම් මේ තව දුරටත් මේක කියන්නේ AC කරපු තැනකම ඉන්න ඕනයි කියලා හිතෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේක හිත බැස ගන්න පටන් ගන්නවා. එතකොට යම් කෙනෙක් සතුටු වෙනවා නම් ඒක ගැන ಗುಣ කියනවා නම් ඒක හිත බැස ගන්නවා නම් අන්න ඒකමයි එතනම ආසාව උපදිනවයි කියනවා. එතනම ආසාව ඇති වෙනවා. එක්කෝ ආයෙ පාරක් එක ලබන්න, එක්කෝ ටිකක් වෙලා එක පවත්තන්න, එක්කෝ එකෙන් වෙන් වෙන්න. ආසාව කියන්නේම දුකට කියන සමාන වචනයක් කියලා මම කියනවායි කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ආසාව කියන්නේම දුකයි කියලා. ඒක දේශනා කරේ පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති බයං පියතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. ආසා ප්‍රිය කරන දේවල් හින්දාමයි ශෝකයක් හටගන්නේ. ප්‍රිය කරන දේවල් හින්දාමයි බයක් හටගන්නේ. ප්‍රිය කරන දේවල් නැති කෙනාට අතහැරලා දාපු කෙනාට නත්ති සෝකෝ කුතෝ බයං. ශෝකයක්වත් නැහැ මොන බයක්ද? දේපල වස්තු ඉඩකඩම් ඥාතින් දෙමව්පියෝ මගේ කියන පිරිස් ඉන්න කෙනෙක්ට
හොර සතුරන්ගෙන් වසංගත වලින් ප්‍රශ්නෙද්දී ඇතිවෙන පීඩාව ඥාති නැතහැරලා දාපු, ඊවල දොරල අතහැරලා දාපු. එදා වේල හොයාගෙන පින්නපාතයක් කරගෙන ගහක් මුල වැඩ වාසය කරන ආමුදුරන්ට නෑ. කවුරුත් උන්වහන්සේලා දන්න සිවුරු උස්සන් යන්නෙත් නෑ, පාත්‍ර උස්සන් යන්නෙත් නෑ. බොහොම නිදහසේ වාසය කරන්න පුළුවන්. හිත නිවාගෙන. මේක තමයි අපිට මක හැරුණු බුදුදහම. මේ ප්‍රතිපදාවන් මේකට කියනවා පින්වත්නි. ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අත නොහැර භාවිතා කරන ලද අග්‍ර වූත් පෞරාණික වූත් මහා ආර්ය වංශය කියලා. අද මේ බුදුරණන් වහන්සේ වගේම කාශ්‍යප බුදුරණන් වහන්සේ, ඉතින් එහා කකුසද කෝණාගමන ආදී බුදුරණන් වහන්සේලාත්, අනන්ත අප්‍රමාණ බුදුවරුත්, පසේ බුදුරණන් වහන්සේලාත්, මහරහතන් වහන්සේලාත් අත නොහැර භාවිතා කරපු ප්‍රතිපදාව තමයි මේ ඔබට කියන්නේ. ගහ කැරට වෙලා පිණ්ඩපාතයක් කරගෙන නිදහස් වෙච්ච සිතකින් මේ මොහොතේ සිටින් අධිකරගතු සමාධියක් උපදවාගෙන හැමදේම අතහැරලා ලෝකෙන් විසංයුක්ත වෙලා වාසය කිරීම කියන්නේ. ඒක ලෝකයේ අග්‍ර වූත් පෞරාණිකම වූත් ප්‍රතිපදාව, වංශය. ඉතින් ඒ වගේම ආය දේශනා කරනවා මනසේ දැනීමකින්ම දත යුතු ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය ස්වරූප ඇති හිත ඇලෙන බැදෙන විදිහේ සිතුවිලි තියෙනවා. රාග සිතුවිලි වෙන්න පුළුවන්, ද්වේෂ සිතුවිල්ලක් වෙන්න පුළුවන්, මාන්නකාර සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මේක ඔස්සේ අපි හිත හිතා ඉන්න හරි ආසයි. ඇද්දිලා යන්න හිතනවා එකත් එක්ක. කෙලෙස් ඇවිස්සීලා යනවා. මේක මතක් වෙනවත් එක්කම අපි මේකට සතුටු වෙනවා. සතුටු වෙනවත් එක්කම මේකේ ಗುಣ කියන්න පටන් ගන්නවා. තව එකට පොහොර දානවා සිතුවිල්ලට. මෙහෙමත් තියෙනවා, මෙහෙමත් කරනවා කියලා. එතකොට හිතේ බැස ගන්න පටන් ගන්නවා. ඔක්කොම මතක වෙලා තමන්ගේ ඔළුව ඒක ඇතුලේ. එතකොට යම් කෙනෙක් සතුටු වෙනවා නම්, ಗುಣ කියනවා නම්, ඒක හිත බැස ගන්නවා නම් අනේට ආසාව උපදිනවා. එක්ක ඒ දේ කරන්න ආස හිතෙනවා, එක්ක ඒකෙන් වෙන් වෙන්න ආස හිතෙනවා, එක්ක ඒක පවත්වන්න ආස හිතෙනවා. ආසාව කියන්නේම දුකේ හට ගැනීමයි. දුක හට ගන්න තැන, එතන ආසාව තියෙන තැනමයි මගේ දරුවා මෙසේ වේවා කියලා හිතද්දිම ඇති වෙන්නේ දුක. මෙසේ නොවේවා කියලා හිතෙද්දිත් ඇති වෙන්නේ දුක. ඉතින් Taman දක්ෂ වෙන්න ඕනේ ඇත්තටි සැටියෙන් දකිමින් වාසය කරන්න. මේ ජීවිතේ මේ කයේ යථාර්ථය අත්දකින්න කෙනාට හැම දෙයක්ම අතහැරෙන්න පටන් ගන්නවා. එපා වෙන්න පටන් ගන්නවා. අවබෝධයෙන්ම කලකිරෙන්න පටන් ගන්නවා. ලෝකෙන් පලා යන්න හිතෙනවා. පැනලා යන්න හිතෙනවා. ඔබ අඩුම තරමේ ඔබට ආරාධනා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඔය මිනිහා කපන එක ගිහිලා බලන්න කියලා. හරියටම හොඩියට උඩින් බඩ පළද්දිම මේ මමත් මේව ස්වරූපයෙන් යුක්තයි නේද කියලා සිහි ගැන්නුනොත් මාන්නක්කාරකම් අරකම් මේකම් යුතුයකම් වගකීම් මම කළ යුතු දේවල් රටට දැයට කරන්න තියෙන දේවල් මේ හැම එකම දමලා ගහන්න හිතෙනවා. අහෝ මේ මොන පිස්සුවද මේ රටන්නේ කියලා. ඔය ඇටසැකිල්ලකින් හිටන් ඉන්නේ. මාස්නහර බැදිලා තියෙන්නේ. පොඩ්ඩක් තුවාල වෙච්ච ගම කුණුගත හමන જાති ඇතුලේ තියෙන්නේ. මල්ලක් පුරවගෙන ඉන්නේ. ඒකත් උස්සගෙන කුණු මල්ලක් උස්සගෙන ඉවර වෙලා මන් තමයි කිරුමා කියලා අපි කියනවා. හිතලා බලන්නකෝ කුණු බෑග් එකක් අරගෙන මේකේට ಜಾතියේ අසුචි වැගිරෙන කුණු දාලා දෙපැත්තෙන් කට ගැට ගහලා කට ගැට ගැහුවට හරියන්නේ නැහැ. හිල් 9ක් තියෙනවා. ඊට පස්සේ සෙන් පවුඩර් ටිකක් ගහලා අදුමක් අන්දලා මන් තමයි කියනා කියලා ලෝකෙට ඉදිරිපත් කරනවා. හැබැයි අර නව දොරේම අසුචි වැහෙනවා හැමදාම උදේට ඇස්වලින් කබ ගලනවා. කන් වලින් කලාදුරු ගලනවා, නාහින් හොටු ගලනවා, කටින් සෙම සොටු ඒ වගේම කෙල ගලනවා. අසුචි මුත්‍රා වැහෙනවා, කයින් දහදිය වැగిරෙනවා. අපි කොච්චරවත් ඒක හොදලා ඉවරලා මන් තමයි කියනා කියලා ලෝකෙ ඉදිරිපත් කරන්න හදනවා. කොයිසම් මෝඩද? මේ මෝඩකම ඇති වෙන්න හේතුව තමයි අපේ කාර්යබහුලකම. අපි ලෝකයේත් එක්ක ඒ තරමට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. අතීතයට සාපේක්ෂව අද ඊටමත් අධික විදියට ලෝකයේත් එක්ක ගහගෙන යනවා. බුදුරණසේ දේශනා කරන ඒ වුණාට ලෝකේ
මේ ධර්ම මාර්ගයේ වැදගත්ම දේ තමයි කාය විවේකය කියලා. මේ හුදකලාවට ඇවිච්ච කෙනාටයි තනියම වාසය කරන කෙනාටයි මේක යථාර්ථය පොඩ තේරෙන්න පටන් ගන්නෙ. තනියම වාසය කරලා වැඩක් නැහැ. හැමතිස්සෙම ෆෝන් එකේ නම් හැමතිස්සෙම ටීවී එකේ නම් එහෙම නෙමෙයි. තමන් හුදකලාව තමයි මිනිසුන්ගේ දාර්ශනිකයව බවට පත් කරන්නේ. තනියම ඔහේ හිතා වාසය කරද්දි ඔහේ තමන්ගේම සිතුවිලි එක තනි වෙච්ච කෙනාට මේ ජීවිතේ යථාර්ථය පොඩ දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තමයි බුදුරජාණන්සේ පහළ වෙන කලිනුත් ඍෂිවරු ඔක්කොම දමල ගහලා ගිහිල්ලා තපස්කම් කරන්න ගත්තේ. ඒවා සුවයක් නැති බව තේරුම් ගිහිල්ලා. ඉතින් මෙන්න මේ විදියයි ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා අපිට මෙන්න මේ ආසාව අපිට අනාගතේ ලැබෙන සපක් පෙන්නලා මේ මොහොතේ දුකක් ලබලා දෙන හින්දා මේක අතහැරලා දාන්නම සුදුසුයි කියලා. අතහැරලා දාන්න කියලා. මේක අතහරින්න හිතෙන්න කොහොමද අපි අතහරින්න ඕනේ? ගිරිමානන්ද සූත්‍රයේ සාක්ෂි දරනවා. uppannānaṁ kāma vitakkhaṁ nādi vāseti pajahati vinodeti bhyanti karoti anabhavam gameti කියලා. යම්තාක් උපන්නා වූ නූපන්නා වූ යම්තාක් කාම විතර්කයක් කැමැත්තක් ඇති වෙනවද? කැමැත්තකට ඇති වෙන සිතුවිල්ලක් ඇති වෙනවද? ඒක එතනම නාදි වාසෙති. ඉවසන්න එපා කියන සතුට වෙන්න එපා කියන සිතුවිල්ලට. අපි මොකද කරන්නේ? අරයා මෙහෙමයි අර සින්දුව නම් හරිය ලස්සනයි කියලා මතක් වෙනවත් එකම එකට හරිය ලස්සනට එක පිළිගන්නවා. අනේ ෂෝක් කියලා එකපාර සතුට වෙනවා. බුදුරජාණන්සේ කියනවා එහෙම හිතෙද්දිම සතුට වෙන්න එපා කියනවා. නාදි වාසෙති. ඉවසන්න එපා කියන සිතුවිල්ල. පජහති ප්‍රහාණය කරන්න කියනවා. විනෝදේති විනාශ කරන්න කියනවා. බෙහන්ති කරෝති නත්තරම නැති කරන්න කියනවා. අනභවං ගමේති නැවත උපදවා ගන්න එපා කියනවා. හේතුව ඒ ආසාව අනාගතේ ලබන සැපක් පෙන්නලා ඔබ මේ මොහොතේ දුකටපත් කරනවා. ආතතියක් දෙනවා, උත්සුක වීමක් දෙනවා. අන්තිමට වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. ඔබ දවසක ඔය විභාග පාස් කරලා ඉවරලා පිටිපස්සේ හැරිලා බලද්දී ඔබ ඉතුරු වෙලා තියෙන වෙහෙසක්, දුකක්, පීඩාවක් විතරයි. ඔබේ ජීවත් වෙන්න තියෙන කාලයෙන් අති විශාල ප්‍රමාණයක් ඔබ දුක් වෙන්න ගත කරලා තියෙනවා. වෙහෙසටපත් වෙන්න ගත කරලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. මේ විදිහට තේරුම් ගන්න කෙනාට මේකෙන් හිත නිදහස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තව තවත් හොඳින් ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්න. අන්න එහෙම උත්සාහවත් වෙද්දී බුදුරජාණන් නැවත දේශනා කරනවා. සචේකෝ පුන්න සත්‍ය මේ පුන්න ඇසෙන් දත යුතු ඉෂ්ට කාන්ත මනාප ප්‍රේ ස්වරූප ඇති හිත ඇලෙන බැදෙන කෙලස් අවසන සුළු මේ රූප තියෙද්දි රූප අරමුණු වෙද්දි යම් කෙනෙක් මේවට සතුටු වෙන්නේ නැත්තම් මේව ඉවසන්නේ නැත්තම් මේක ගැන ಗುಣ කියන්නේ නැත්තම් මේකේ හිත බැස ගන්න නැතෝ යන්න පටන් ගන්නවා. හිත බැස නොගනිද්දී ආසාව හට නොගන්න පටන් ගන්නවා. නන්දි නිරෝධෝ දුක්ඛ නිරෝධෝ පුන්නෝති වදාමි. ආසාව නැතිවීම කියන්නේ දුකේ නැතිවීමමයි කියලා මම ඔබට කියමි පුන්න කියනවා. ලස්සන කෙනාව දකිද්දී එයා එක ගැන සතුටු වෙන්නේ නැත්තම් දැක්ක විතරයි නං ඒ වෙලාවෙම හිත මේ මොහොතට ගන්නවා නම් එසයි රූපයයි කියලා හරි මෙනෙහි කරලා නැත්තම් මේකට මං ආස කරොත් මගේ හිතට වෙහෙසක් ඇති වෙන පීඩාවක් ඇති වෙන විතරයි සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්නවා නම් අන්න එයාට ආසාව කට නොගන්න පටන් ගන්නවා. එයාගේ හිත එයා එක ಗುಣ කියන්නේ නැතෝ යන්න පටන් ගන්නවා. මෙයා මෙහෙම හරි ලස්සන මෙහෙම තින්න තිබ්බන මෙහෙම මෙයාත් එක්ක වාසය කරන්න තිබ්බන මෙහෙම හිතෙන්නේ නැත්තම් ඒකේ හිත බැස ගන්න නැහැ. බැස නොගනිද්දී ආසාව නැති වෙනවා. ආසාව නැති වෙනවා කියන්නේ දුකේ නැතිවීමයි. මොකද ආසාවක් ඇති වෙච්ච තැනකමයි දුකක් හටගන්නේ. මම මේක කරන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වෙච්ච තැනමයි දුකක් වෙහසක් පීඩාවක් අපිට තියෙන්නේ. පින්කමක් කරන්න ගත්තත් එච්චරම තමයි. ආසාවක් තුලින් නම් සිද්ධ කරන්නේ. එතන තියෙන්නේ වෙහෙසක්, පීඩාවක්, මහන්සියක්, ආතතියක්. ඒකනේ රහතන් වහන්සේලා ලෝකෙම පැත්තකට වෙලා අයින් වෙලා වාසය කරන්නේ. ලෝකෙට එනවා කියන්නේ මහා ප්‍රශ්න ගුහාවකට එනවා කිය දැනෙන්නේ. මොකද මිනිස්සු ඒ තරම් ප්‍රශ්න වල ඉන්නේ. හිත නිදහස් කරගෙන නෙමෙයි. නිවුණු සිතකින් වාසය කරන උත්මයෝ ඒක පිළිකුල් කරනවා.
අන්න ඒ වගේම කනේ දැනීමෙන් දත යුතු ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූප ඇති සද්ද තියෙනවා. මේවා ඇති වෙද්දී යම් කෙනෙක් සතුටු වෙන්නේ නැත්තම්, ಗುಣ කියන්නේ නැත්තම්, ඒවා හිත බැස ගන්න නැත්තම් ඒ පමණින්ම ආසාව නැති වෙලා යනවා. ආසාව නැහැයි කියන්නේ දුක නැහැයි කියලා. ඒ වගේම සද්ද ඇහෙද්දී ලස්සන ගඳ සුවඳ දැනෙද්දී බොහොම හිත ඇලෙන බැඳෙන රාගය අවුස්සන. එහෙම නැත්නම් Tamanට පිළිකුල් කරන්න හිතෙන. යම් කෙනෙක් සතුටු වෙන්නේ නැත්තම් ඒක හිත ඒක ගැන ಗುಣ කියන්නේ නැත්තම් අරකයි මේකයි මෙහෙමයි කියලා ඒක හිත බැස නොගන්න පටන් ගන්නවා. බැස ගන්න නැයි කියන්නේ ආසාව උපදින්නේ නැහැ. ආසාව උපදින්නේ නැහැ කියන්නේ ඒක ඒම දුකේ නැතිවීමයි. රස තියෙනවා. අපිට ආහාරයක් භුක්ති විඳින්න පුළුවන්. ඒ රසයට ආස කරමිනුත් ආසන කරන්නේ නැතුවත් ආස කළා කියලා රසයේ වෙනසක් වෙන්නේත් නැහැ. ආස නොකළා කියලා රසයේ වෙනසක් වෙන්නේත් නැහැ. ඔබට පහසුකම් සහිත දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒකට ආස කරමිනුත් ආස නොකරමිනුත්. ආස කළා කියලා එකේ වෙනසකුත් නැහැ. ආස නොකළා කියලා වෙනසකුත් නැහැ. ඉතින් මේක මේ විදිහට තේරුම් ගනිද්දී ආසාව නැතිකොට දුක නැති වෙලා යනවා. ඒ වගේම රස දැන් තියෙනවා ජීව විඥානිකම කියන්නේ දැනීමකින්ම දත යුතු. මෙන්න මේ රසයනොත් යම් කෙනෙක් සතුරු වෙන්නේ නැත්තම් මේවට ಗುಣ කියන්න යන්නේ නැත්තම් මේවා හිත බැසගෙන මේවා ඔස්සේ කල්පනා කර කර ඉන්න යන්නේ නැත්තම් එයාට ආසාවක් උපදින විදිහක් නැහැ. ආසාවක් නැහැ කියන්නේ දුකක් නැහැ කියලා. ඊළඟට හිත ඇලෙන බැදෙන සුළු පහසවල් තියෙනවා අපි මිනිස්සු අතිශයින්ම මේවට බැදෙන බුදුරජාණන් දේශනා කරනවා. ඔය සමහර සූත්‍ර කීපයක මහණෙනි මේ පුරුෂයාට තියෙන අතහැර ගන්න බැරි අතහරින්න අපහසුම දෙයක් වේ නම් ඒ ස්ත්‍රියකගේ ස්පර්ශයයි කියනවා. ස්ත්‍රියකට යම් අතහරින්න අපහසුම දෙයක් තියෙනවා නම් හිත ඇලෙන බැදෙන අයින් කරගන්න අමාරුම දෙයක් තියෙනවා නම් අන්න ඒකත් පුරුෂයෙක්ගේ ස්පර්ශයයි කියනවා. ඒක තමයි අමාරුමයි කියන්නේ. හැබැයි යම් කෙනෙක් මේක ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් මේ ශරීරය කියන්නේ මේ වගේ පිළිකුල් කළ යුතු දෙයක්. ගෑණියෙක් පිරිමි කියලා ඇත්තටම වෙනසක් නැහැ. ඇත්තටම තියෙන්නේ මස් ගුලියක් අසුචි වැහෙන කුණු බෑග් එකක් වගේ කියලා කුණු මල්ලක් වගේ කියලා යම් කෙනෙකුට පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා නම් ඒ වගේ මම මේකට ආස කිරීමෙන් සිද්ධ වෙන්නේ මට තව තවත් මේ ලෝකේ ගහගෙන යන සිද්ධ වෙලා සංසාර ගමන දිගින් දිගටම දික්වීමක් මට යථාර්ථය අවබෝධ කරගන්න තියෙන වෙලාව නිවන් දැක ගන්න තියෙන කාලේ නැති වී යාමක් කියලා යම් කෙනෙක්ට පැහැදිලිව අවබෝධ වෙනවා නම් මහා වදකෙක් පිටිපස්සෙන් එද්දී වදකයාගෙන් බේරෙන්න පලාගෙන යන්නෙක් වගේ දුවගෙන යන්නෙක් වගේ යුතුයකම් වගකීම් මාරුවා මේවා සියල්ල විසි කරලා දාලා මෙයා නිවන් කරා දුවගෙන යනවා පැනලා යනවා ඒව මොහොතේම වදකෙක් පිටිපස්සෙන් දුවන එනවනම් තමන් මරන්න මිනිමාරුවෙක් තුවක්කුවක් උස්සගෙන පුතාට යුතුයකම් කරලා ඉන්න අම්මා තාත්තට යුතුයකම් කරලා ඉන්නද නෝනට යුතුයකම් කරලා ඉන්නද මහත්තයාට යුතුයකම් කරලා ඉන්නද ගෙවල් දොරවල් හදලා ඉවර වෙනකන් ඉන්නද ඉගෙනගෙන ඉවර වෙලා වෙනකන් ඉන්නද පිස්සුද දුවන්න වෙනවා පණ බේරගෙන අන්න ඒ වගේ කියනවා ඇතදිසෙන් තේරුම් ගත්ත කෙනා පණ බේර ගන්න දුවන්නෙක් වගේ දුවනවායි කියනවා කාමයන් අතහැරලා දාලා මේකයි සිද්ධ කරන්න ඕනේ වෙනස මේකයි සාසන නැති කරන්න ඕනේ විප්ලවය රහතන් වහන්සේලාගේ යම් හෝ උන්නතාවයක් තියෙනවා නම් ලෝකේ එකම හේතුව මෙන්න මේ දේශනාවත් මේක නෙන් අල්ලන්නේ කනින් පිට කරන එක මේවා අපිට කරන්න බෑ ඔය ඉතින් ඒ කාලේ තමයි ඒකම තමයි හේතුව කරන්න බැරි කමක් නැහැ කවුරුත් කරන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ කරන්න පුළුවන් හොඳට අතපය හතර හොඳට තියෙන මිනිස්සුන් ඉන්නේ අදටත් ලංකාවේ කැලෑවල් තියෙනවා අදටත් මිනිස්සු ගිහියෙක් සුදු ඇඳුමක් අඳගෙන එළියට බැස්සත් පාත්‍රයක් අරගෙන කෑම දෙනවා වෙන මොනවාද කරන්න පුළුවන් ඕනතරම් අධිතාක්ෂණික කුඩක් තියෙනවා ඒ කාලේ වගේ නෙමෙයි තල්ලත් උස්සන් ඉන්න ඕනේ වෙන මොනවාද වාඩි වෙද්දී කකුල් රිදෙනවා කියන්න ඕනේ හොඳ ආසන තියෙනවා හැම පහසුකමක් එදාට වඩා හොඳයි පුළුවන් ඊට වඩා හොඳට කරන්න බොරු කතා කියන්නේ අපේ අය අපේ අයට කරගන්න බැරි කම ඒ තරම් ලෝකෙට බැදිලා ඒක ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න කල්යන්න මිත්‍රෙක් නැතිකම ඒක තරයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේම හිත ඇලෙන බැදෙන සුළු සිතුවිලි තියෙනවා මනසේ දැනීමකින්ම දත යුතු
මේවට යම් කෙනෙක් සතුටු වෙනවා නම් මේ ඔස්සේ හිත හිතා ඉන්නවා නම් හිත මේවයි බැස ගන්න පටන් ගන්නවා. මේවත් එක ඇදිලා යන්න පටන් ගන්නවා. ලෝක යථාර්ථය, ජීවිතයේ යථාර්ථය, සංසාර ගමනේ යථාර්ථය අමතක වෙලා යනවා. එතකොට ආසාව හට ගන්නවා. ආසාව හට ගන්නවා කියන්නේම දුකේ හට ගැනීමයි. ආසාව හට ගන්නවා කියන්නේම දුකේ හට ගැනීමයි. ඊළඟට මෙහෙම කියලා ඉවර වෙලා බුදුරජාණන්සේ දේශනා කරන පුණ්‍ය ස්වාමීන් වහන්සේට පුණ්‍ය මම විසින් මෙන්න මේ කෙටියෙන් වදාරන ලද මෙන්න මේ අවවාදය අරගෙන ඔබ මොන ජනපදයක වාසය කරන්නද හිතන් ඉන්නේ කියලා. කොහටද යන්න හිතන් මොන කැලේටද යන්න හිතන් ඉන්නේ කියලා. අනෙතකොට පුණ්‍ය ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කෙටි අවවාදයේ දරාගත්තු මම සුනාපරන්ත කියන ජනපදයට තමයි යන්න හිතන් ඉන්නේ කියලා. සමහර අදහස් තියෙනවා සුනාපරන්තය කියලා කියන්නේ අරාබිකරය වගේ අදහසක්. ඒ කියන්නේ මුස්ලිම් මිනිස්සු වාසය කරන පැත්තක් වගේ කියලා තදකාරී විදිහට බලද්දී හරියටම මම දන්නේ නැහැ. එතකොට කියනවා පුන්න බුදුරණස් දැන් මේ කියන්නේ පුන්න සුනාපරන්ත ජනපදයේ වැසි මිනිස්සු බොහොම ඡණ්ඩයි. බොහොම රෞද්‍රයි. පුන්න මේ ඔබ සුනාපරන්තයට ගියොත් මේ කියන මිනිස්සු ඔබට බයින්න පුළුවන්, පරිභව කරන්න පුළුවන්. එහෙම බයිනවා නම්, දොස් කියනවා නම්, බොරු අපවාද ඔබට කරනවා නම් ඔබ කොහොමද හිත පවත්ත ගන්නේ? එහෙම ප්‍රශ්නයක් වුණොත් ඔබට ප්‍රශ්නයක් අහනවා බුදුරණන් වහන්සේ පුන්නගෙන්, පුන්න ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් උන්වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි, ඉතින් මට සුනාපරන්තයේ මිනිස්සු ආක්‍රෝෂ කරනවා නම්, ඒ වගේම බොහොම පරිභව කරනවා නම් මට එතකොට මෙන්න මෙහෙම තමයි මම හිත හදාගන්නේ කියලා. කොහොමද හිත හදාගන්නේ? ඒකාන්තයෙන්ම මට යහපතක්. මේ සුනාපරන්තයේ වැසි මිනිස්සු ඒකාන්තයෙන්ම යහපත්. යම් හේකින් මේ මිනිස්සු මට අතින් පයෙන් පහර දෙන්නේ නැහැනේ. අනේ කොච්චර ෂොක්ද? අනේ බයිනවා විතරයි. සාදු සාදු කියලා මම හිත හදාගන්නයි කියනවා. අන්න ඔබත් හික්මෙන්න යම් කෙනෙක් බයිනවා නම්, අපවාද කරනවා නම්, දොස් කියනවා නම්, හිත රිද්දනවා නම් අනේ මේ මොන්සේ මට අතින් පයින් ගහන්නන්නේ කොච්චර දෙයක්ද? අනේ හොඳයි කියලා හිතනවා. දැන් අපිට එහෙම ඇති වෙන හිත වේදනා වලට වඩා වැඩිපුරම හිත වේදනා ඇති වෙන්නේ අපි ළඟින් ඇසුරු කරන, අපි ආදරය කරන මිනිස්සු අපිට එහෙම දේවල් සිද්ධ කරද්දී. ඉතින් ඒකමයි කිව්වේ පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති බයං කියලා. ඒ කෙනාට ආදරය කරන එක කෙනාව මම මගේ කියලා ගන්න එක අතහැරලා දාන්න. ඒකමයි කරන්න තියෙන්නේ. ඒක අර පප් වෙනිච්ච හෙල්ලයක් වගේ තමයි. හෙල්ලයක් වුණාට කමන්නේ නැහැ. හෙල්ල ගලවලා අයින් කරන්න. වීරිය අරගෙන. අයින් කරොත් අන්න එදාට ඒක සුවේ තමට දැනේවි. බුදු කෙනෙක් කියන්නේ බය වෙන්න එපා එක කරන්න. අපි හැමදාම මල් පහන් පූජා කරන බුදුරණවහන්සේ ඔබට කියන්නේ ඒක අතහැරලා එක ගලවලා දාන්න කියලා. එහෙනම් ගලවලා දාන්න. වචන දෙකක් නෑ ආයේ ඒකේ. අතහැරලා දාන්න. ඊළඟට ආයේ කියනවා පුන්න හැබැයි පුන්න සුනාපරන්ති මිනිස්සු ඔබට අතින් පහින්නොත් පහර දෙනවනේ. අන්න එතකොට ඔබ කොහොමද හිත හදාගන්නේ කියලා. ඊට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ මිනිස්සු මට අතින් පහින් පහර දෙන්න ගත්තොත් මම මෙහෙම හිත හදා ගන්නවා කොහොමද? අනේ මේ සුනාපරන්ති මිනිස්සු ඒකාන්තෙම යහපත්. ඒකාන්තෙම ඊටමත් යහපත්. අනේ මේ මිනිස්සු මට මොනවද ගල් කැට වලින් පහර දෙන්නේ නැහනේ. කොච්චර දෙයක්ද ඒක? අතින් පයින් ගෙවුවටත් කමන්නේ. අනේ සාදු සාදු කියලා මං හිත හදා ගන්නවා කියනවා. අනිත් යම් කෙනෙක් ඔබට අතින් පයින් පහර දුන්නත් එයාත් ඒක වෛර බැද ගන්න නැතුව හික්මෙන්න කොහොමද? මොකද එහෙම හික්මෙන්න කියන්නේ? වෙන දෙයක් කර නෙමෙයි. ඔබ කේන්ති ගත්තයි කියලා වෙනසක් සිද්ධ වෙන්නෙත් නැහැ. කේන්ති නොගත්තයි කියලා වෙනසක් සිද්ධ වෙන්නෙත් නැහැ. කේන්ති ගත්තයි කියලා මේ මනුස්සයාට නරකක් වෙන්නෙත් නැහැ, හොදක් වෙන්නෙත් නැහැ. ඔබට ගහන කෙනාට, ඔහු බයින කෙනාට. නිකන් ඔබ විතරක් ඔබ තනියම Tamanටම දඩුවම් කරගන්නවා වගේ ගොන්කමක් කේන්ති ගන්නවා කියන්නේ. ඒ ගොන්කම හොඳට තේරෙන්න ඔබට තේරුම් යනවා. මම මොකටද මේ කොහෙවත් යන්න? මිනිසෙක් අපව් කරගන්නවා. මම මොකටද ඒකට ආය හවුල් වෙන බෝන දෙයක් මට බැනපන්. එහෙම නැත්තම් ගහපන්. මම පුළුවන් නම් බේරෙන්න බලනවා. බැරි නම් ඉතින් එච්චරයි. ඉතින් වෙන මොනා කරන්නද? මං කේන්ති ගත්තා කියලා මට ප්‍රයෝජන නැහැ නේ. තමන්ව කවුරු හරි මරන්න ආවත්. කෑලි කෑලි හපලා මැරුවත්. ඔබ කේන්ති ගත්තයි කියලා ඒ මනුස්සයා මරණ එක නවත්තන්නෙත් නැහැ. එකකින් ගැලවිලා යන්න හම්බෙන්නෙත් නැහැ. කේන්ති නොගත්තයි කියලා වෙනසක් වෙන්නෙත් නැහැ. ඔක්කොටම වඩා හොඳ කේන්ති ගන්න තු ඉන්නවා.
අන්න එහෙම ප්‍රඥාවන්තයෝ හික්මෙන්නේ. ඊට පස්සේ ආයේ බුදුරජාණන්සේ අහනවා පුන්න හැබැයි මේ සුණාපරන්තට ගියාට පස්සේ මිනිස්සු ගල් කැට වලින් පහර දෙන්න පටන් ගත්තොත් අන්න එතකොට අප කොහොමද හිත හදාගන්නේ කියලා අහනවා. කියනවා ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මේ විදිහට හිතනවා. අනේ මේ මිනිස්සු ඒකාන්තයෙන් යහපත්. ඒකාන්තයෙන් ඊටමත් යහපත්. යම් මේකකින් මොවුන් මට මේ දඩු වලින් පොළු වලින් පහර දෙන්නේ නැහනේ. අනේ හොඳටම ඇති එක කියලා. එහෙම හිත හදා ගන්නයි කියනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ නැවත අහනවා. පුන්න හදිසියවත් මේ මිනිස්සු ඔබට පොළු වලින්ුත් ගහන්න පටන් ගත්තොත් එතකොට මොකෝ කරන්නේ කියලා. ඒකට ස්වාමීනි මේ මිනිස්සු මට පොළු වලින් පහර දෙන්න පටන් ගත්තොත් මම මෙන්න මේ විදිහට හිත හදා ගන්නවා. අනේ ඒකාන්තයෙන්ම මේ මිනිස්සු යහපත්. ඊටමත් යහපත්. මොකද මේ මිනිස්සු මට ආයුධයකින් පහර දෙන්නේ නැහනේ. කඩුවකින් කිනිසකින් කොටන්නේ නැහනේ. හේ හොඳටම ඇති මට. අන්න එහෙම හිත හදා ගන්නවා කියනවා. ඊපස්සේ ආයෙ අහනවා. එතකොට පුන්න හදිසියවත් මේ කඩුවකින් කිනිසකින් තනගෙන කියොත් එතකොට මම කොහොමද හිත හදාගන්නේ කියලා. ඒකට පුන්න සංසේ උත්තර දෙනවා. මේ රහත් වෙලා නැහැ. රහත් වෙලා නැතුව මේ ඉන්නේ. බලන්න. සංසේලාගේ ගුණය සමහරකට සෝවන්වත් වෙලාද දන්නේ නැහැ. සදාහනක් නැහැ ගැන. ඊට පස්සේ දේශනා කරනවා. එහෙම ආයුධයකින් පහර දුන්නොත් ඒත් මම මේ විදිහට හිත හදා ගන්නවා ස්වාමීනි කොහොමද? අනේ මේ මිනිස්සු මට ආයුධයකින් පහර දුන්නට ආයුධයකින් පහර දීලා මම මරලා දාන්නේ නැහනේ. අනේ මට හොඳටම ඇති. මේ මිනිස්සු ඒකාන්තයෙන්ම යහපත් ඒ හින්දා. අන්න එහෙම කියලා හිත හදා ගන්නයි කියනවා. ඉතින් අවසාන වශයෙන් අහනවා. පුන්න හදිසියවත් මේ මිනිස්සු ආයුධයකින් පහර දීලා ඔබ මරන්න හදනවද? අනේ එතකොට කොහොමද හිත හදාගන්නේ කියලා. බොහොම ඛේදනීය අවස්ථාවක්, බොහොම සංවේදී ප්‍රශ්නයක්. එතකොට පුන්න ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුණාපරන්තේ මිනිස්සු යම් ආයුධයක් අරගෙන මගේ ජීවිතය තුර කරන්න හදනවද? මම මෙන්න මෙහෙම හිත හදා ගන්නවා. ශරීරයත් ජීවිතයත් පිළිකුල් කරනු ලබන දිවි නසා ගන්න බලාපොරොත්තු වෙන දිවි නසා ගන්න ආයුධයක් හොයන ඒ වගේම පඩියක් බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ මැරෙන දවස් වෙනකම් බලන් ඉන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙච්චර වාසය කරද්දී මට මේක හොයන්නේ නැතුවම ජීවිතය ඇති කරගන්න අවස්ථාවක් හම්බෙලා. අනේ සාදු සාදු කියලා මම හික්මෙනවා කියනවා. මොකද රහතන් වහන්සේලා ගැන දේශනා කරනවා රහතන් වහන්සේලා වාසය කරන්නේ පඩියක් බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ පිරිනොන් පාන දවස එනකම්. ඒ වගේම යම් කෙනෙක්ට රහත් වෙන්න ඕන නම් එයාට මෙන්න මේ විදිහේ අවබෝධයක් ඊට කලින් ඇති වෙන්න ඕනේ. කොහොමද? එක තත්පරයක්වත් මේ ජීවිතේ පැවැත්ම සුදුසු නැහැයි කියලා. එක තත්පරයක්වත් ජීවත් වෙන්න සුදුසු නැහැයි කියලා. එක තත්පරයක්වත් මේ හිතෙත් කයෙත් පරමාණුක තරම්වත් සියුම් දැනීමක් තියෙන එක දුකට හේතුවක් කියලා පැහැදිලි ඥාන දර්ශනයක් ඇති වෙන්න ඕනේ. ලෝකේ ගැන සම්පූර්ණ ඒකාන්ත කලකිරීමක් ඇති වෙන්න ඕනේ. නිකන් මේ තමන්ට කවුරු හරි මොන හරි කළා කියලා ඇති වෙන කලකිරීමක් නෙමෙයි. මුළු විශ්වය ගැනම පැවැත්ම ගැනම සද්ධාහටම කරන කලකිරීමක්. සම්පූර්ණයෙන්ම මේක එතරට යන්න ඕනයි කියලා. ඒක තප්පරයක්වත් රැඳින්න සුදුසු නැහැයි කියලා. අන්න එහෙම අවබෝධකින් තමයි කෙනෙක් අරහත්ත්වයටපත් වෙන්නේ. කාය ජීවිත දෙකේ අපේක්ෂා අතහැරලා කියලා. ඉතින් දේශනා කරනවා. ඉතින් මෙහෙම සමහර ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ ඉඳලා තියෙන විපස්සනා කරලා අන්තිමට තවදුරටත් ජීවත් වෙන්න එක එපා වෙලා කවුරු හරි සියදිවි නසා ගන්න හදනවා. සමහරු කාට හරි කියලා මරන්න කියනවා. තව ඉන්න ඕනේ නැහැ කියලා. සමහර රහතන් වහන්සේලා හිතලා අවිසංස්කාර අතහැරගෙන පිරිනිවන් පානවා. ඉතින් මෙන්න මෙහෙම භාග්‍යවතුන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න මේ විදිහට මේ කවුරු හරි තමන්ව මරන්න කෙනෙක් හොයන. ඉතින් එහෙම තියදී මට මේ නොමිලේම හම්බ වෙච්ච අවස්ථාව. අනේ මරලා දාන්න කියලා මං හිත හදා ගන්නවයි කියනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා පුන්න සාදු පුන්න මම බොහොම සතුටුයි. ඒ කියන්නේ ඔබේ මේ ඉන්ද්‍රිය দমনය සංසිඳීම තියනවා නම් ඔබට මේ විදිහට ඒකාන්තයෙන්ම ඔබට පුළුවන් සුණාපරන්ති ජීවත් වෙන්න. ඔබ බොහොම ඔබේ හිත দমনය කරගන්න විදිය බොහොම අපූර්වයි. හින්දා පුන්න ඔබ එහෙනම් අදහස් කරපු කාලය සුදුසුයි නම් දැන් පිටත් වෙන්න එහෙනම් සුණාපරන්තිට කියලා
බුදුරජාණන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ පුන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේගේ වචනය අහලා සතුටින් පිළි අරගෙන අනුමෝදන් වෙලා ඉන්න ආසනෙන් නැගිටලා බුදුරජාණන්සේ තුන් වතාවක් වන්දනා කරලා ඊළඟට ප්‍රදක්ෂිනා කරන්න පටන් ගන්නවා යන්න කලින් තුන් වතාවක් බුදුරජාණන්සේගේ වටේ බුදු ගුණ කියා අත් දෙක වැදගෙන තුන් වතාවක් දකුණු අත පැත්තට හරවලා දකුණු අත පැත්තට කැරකෙනවා. කැරකිලා ඉවර වෙලා බුදුරජාණන්සේ කවින් නික්ම යනවා පුන්න ස්වාමීන් වහන්සේ. ඉතින් මෙන්න මේ වගේ සුණාපරන්තයට චාරිකාවේ වඩිනවා හිමීට පිළිවෙලින්. ඉතින් අවසානයේ මෙන්න මේ ස්වාමීන් වහන්සේ සුණාපරන්තේ බොහොම හොඳින් වාසය කරනවා. ගිහිල්ලා මාස 3ක් යන්න කලින්ම පුන්න ස්වාමීන් වහන්සේට පුළුවන් වෙනවා මිනිස්සු 500ක් ශ්‍රද්ධාව තුළට ගන්න. මිනිස්සු 500ක්ව උපාසකයෝ කරන්න පුළුවන් වෙනවා. ළඟට ගෑනු 500ක් විතර උපාසිකාව කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ මාස 3 ඇතුළෙම අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා. ගහකට වාසය කරලා. ඉතින් ඊට පස්සේ සුළු කාලයකින් උන්වහන්සේ පිරිනිවන් පානවා රහතන් වහන්සේ නමක් විදිහට. මේක දැනගත්තු ස්වාමීන් වහන්සේලා බුදුරජාණන්සේ යම් තැනකදී තෙන්ට එළබිලා බුදුරජාණන්සේට වන්දනා කරලා පැත්තක වාඩි වෙලා විස්තරී කියනවා ස්වාමිනී අර පුන්න ස්වාමීන් වහන්සේ මෙන්න මේ ඔබ වහන්සේ අර කෙටියෙන් අවවාද කළේ අර කාලයකට උඩදී උන්වහන්සේ ඔන්න අපවත් වෙලා කියලා. ඊට පස්සේ අහන උන්වහන්සේ කොහෙද ඉපදිලා තියෙන්නේ? පරලෝක මොනවද වෙලා තියෙන්නේ උන්වහන්සේට කියලා. කට්ටිය හරි කුතුහලයි. ඒ බුදුරජාණන්සේ දේශනා කරන මහණෙනි පුන්න නම් මේ කුල පුත්‍ර තෙමේ අතිශය පඬිතයි ධර්මානුධම පටිපදාවට බැසගෙන හිටියේ ධර්මය අවබෝධ කරගන්න මට මාව වෙහෙසටපත් කරේ නැහැ ආයෙ බණ ආවේ නැහැ අහපු පුංචි බණෙන් ගියා ඒක ප්‍රායෝගිකව යොදා ගන්න ආයෙ බණෝ තව ඕනේ තව කියන්න අර මම වෙහෙසටපත් කරේ නැහැ පුංචි දෙයින් ගියා මම රහත් වෙනවා කියලා වීරිය අරබලා අන්න මේ පුන්න ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දේශනා කරනවා. අන්න එතකොට මේක අහපු ස්වාමීන් වහන්සේලා සාදු කියලා මේක අනුමෝදන් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරණස්ගේ වචනේ පිළි අරගෙන හැමදෙනාම සතුටටපත් වෙනවා. ඉතින් මේක තමයි සූත්‍ර දේශනාව. අතිශයින්ම ලස්සනයි. මිහිරි. ඒ වගේම හිත නිවිලා යනවා අහද්දී. මේ ඉවසීම කියන කාරණාව. මොකද කොච්චර මං කලින් මතක් කරේ කවුරු තමන්ව මරන්න ආවත් තමන් කේන්ති අරන් වැඩක් නැහැ. තමන්ට අයහපතක් විතරයි සිද්ධ වෙන්නේ. ඒකින් කිසිම වෙනසක් වෙන්නේ නැහැ කේන්ති ගත්තා නොගත්තා කියලා. කේන්ති ගැනීම සිදු වෙන අකුසලයක් විතරයි. අන්න අපේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලේ පවා කන්තිවාදී ජාතකයේ පවා පැහැදිලි කරනවා. උන්වහන්සේ කොහොමද මේ මාර්ගඵලයක් අවබෝධ කරගන්න නැතුව මේ කේන්ති ඉක්මවා ඉවසීම පුරුදු කළේ කියලා. එදා දවසක් දේවදත්ත ස්වාමීන් වහන්සේ තමයි ඒ කාලේ රජුරු වෙලා ඉඳලා තියෙන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ කන්තිවාදී කියන තාපසතුමා මේ තාපසතුමා භාවනා කර ඉද්දී රජුරු මෙයාව දැකලා අමුතු අර පරණ වෛරක්කාරකම් හින්දා සංසාර ගමනේ දැකම නුරුස්සන ගතියක් ඇති වෙලා ඔබේ නම මොකද්ද කියලා අහනවා. ඒ කියනවා මගේ නම කන්තිවාදී කියලා. ඒ කියන්නේ මේ කන්තිවාදී කියලා මම ඉවසන සුළු පුද්ගලයා කියන අදහස. මම ඉවසන කෙනෙක් කියලා. ඒක තමයි නමේ තේරුම. මොන කන්තිවාදීද කියලා නිකන් නුරුස්සන ගතියට මේ දියන් ඒ වගේ කඩුව කියලා ඒ වයිට කියනවා මේ ඔයාගේ කන් දෙක කපන්න කියලා. සහන ඔබ තාම කන්තිවාදීද කියලා අහනවා. ඔව් මං කන්තිවාදී කියනවා. මේකගේ නහයත් කපපන් කියනවා. නහයත් කපනවා. ඊට පස්සේ තාම කන්තිවාදීද කියලා අහනවා. මං තාම කන්තිවාදී රජතුමනි කියනවා. ඉවසීම පුරුදු කරන කෙනෙක් කියලා. කියනවා මේකයි අත් දෙකත් කපලා දාන්නයි කියනවා. තාම කන්තිවාදීද කියලා. ඔව් මං තාම කන්තිවාදී කියනවා. මුගේ කකුල් දෙකත් කපන්නයි කියනවා. ආය ඔබ තාම කන්තිවාදීද ඉවසන සුළු කෙනෙක්ද කියලා. ඔව් මං තාම ඉවසන සුළු කෙනෙක් කියනවා. ඊට පස්සේ මෙහෙම කියලා ඉවර වෙලා මේ තාපසතුමා කියන පටන් ගන්නවා. මේ විදිහේ ගාථාවක්. යෝ මේ හත්තේච පාදේච කන්නනාසංච ඡේදයේ තිරං ජීවතු සෝ රාජා නහි කුංජන්ති මාතිසා කියලා. මහරජ ඔබ මගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා දැම්මා. කන් දෙකත් නහයත් ඡේදනය කරලා දැම්මා. හැබැයි චිරං ජීවතු සෝ රාජා තව බොහෝ කාලයක් ජීවත් වේවා මහරජතුමනි. නහි කුංජන්ති මාදිසා මා වෙන්නෝ නම් කිපෙන්නේ නැහැ කියලා. මේ ගුණයන් හදි මේ ගුණය තමන් තුළ වගා කරගෙන උත්සාහවත් වෙන්න.
ධර්මය කියන්නේ ಗುಣ වගා කරගන්න තැනක්. බලන්න ඉවසීම. ඔබ මගේ කකුල් දෙකයි ඇස් දෙකයි කන් දෙකයි නහයයි කපලා දැම්මා. හැබැයි චිරං ජීවිත සෝරාජා. තව බොහෝ කාලයක් ජීවත් වෙන්න රජතුමනි. නහි කුංජති මාදිසා. මා වෙන්න ඕන කිපෙන්නේ. ඉතින් මේක ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතේම මමත් අදම ඉහළ මාර්ගවලට ප්‍රතිවේද කරගන්නවා කියලා අදිෂ්ඨාන පිහිටුවා ගන්න. අන්න ඒ විදිහට සිද්ධ කරන්න වාසනාව, ධෛර්යය, ශක්තිය ලැබේවා කියලා. දෙවියන්ගේ ආශිර්වාදය ඒකාන්තෙම සැලසේවා කියලා. අති බාධා සියල්ල දුරින්ම දුර වෙලා යාවා කියලා. මම ඒකාන්තයෙන්ම ආශිංසනය කරනවා. ඔබ සියලු දෙනාටම නිවන් සුවපත්පත් වේවා.